කෝමාරිකා සිසිලැති බබල් රෙදි සෝදන කොටු ප්‍රෝවයිට් මගින් සුදු ඇඳුම් සුසුතු කරයි. බබල් රෝස සුවඳයි. මේ කියන එක තුලම රාගය ගැබ්බෙලා තියෙනවා. අපේ කවි, අපේ කලාකරුවන් ඒක වැහුවේ නැහැ. හිතමිතුරන් මා හැරගිය දවසේ ලොවම එරෙහිවී තනියුණු මොහොතේ ඔබේ පැලේ නැත දොරකුළුලන්නේ ඔබේ සෙනේ කඟ නැත වියැලෙන්නේ පාත්තරේමෙන් රැස් කළ දුක් ගින්නේ කාත් කවුරුවත් නැති ගිරිදඹ නැම්මේ පාත් නොකර හිස දිවි පියවර ගැන්නේ තාත්තලා ඒ හින්දයි බුදු යානනීමා නැවත උපන්නොත් අපාර වූ මේ සංසාරේ කඳුවල උල්පත් පැන නගී. ඒ වටා අඩිපාරවල් ඇතිවේ. රස්න ඇති දවසක කෙනෙක් සිය පිපාසය නිවා ගැනීම පිණිස මහමගින් නිවත් වී අර උල්පත සොයයි. මුළුගැන්වී තිබෙන උල්පත වටා ඇති වල් පැලෑටි සහ කටුවැල් උදුරා දමති. කිසි කෙනෙකු විසින් හෝ අපිරිසිදු නොකරන ලද ඒ උල්පතේ ප්‍රනීත සිසිල් ජලය නිසලව ගලා බසිමින් නිල්වන් කැටපතක්සේ විනිවිද පෙනේ. එවිට ඒ උල්පත් තුලින් තමාද හිරු සහ අහසද කඳු වැටිද පේනාසේය. මේ මම කියුවේ ගුරුතරුව කතා පිටපතේ වේදිකා නාට්‍ය පිටපතේ 51 වෙනි පිටුව. සෞන්දර්ය නම් ජල ධාරාවන්ට රටපුරා ගලා යන්නට උල්පත වෙන්නේ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය. එහි මුදුනේ සිටින්නේ උපකුලපතිතුමන්. එතෙන් සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රෝහණ පී මහලියනාරච්චි මහත්මයා එක්කයි අද අපි කවි තෝරන්නේ. රටේම ගුරුතරු හදන්න දායකත්වය ලබා දෙන මේ මහ උල්පත ගාව ඉඳගෙන කවියේ සිසිලස හොයාගෙන යන්නට ඉඩක් හදාගන්න අපි අද බලාපොරොත්තු වෙනවා. අයිබෝන් ඔබතුමා. අයිබෝන් වගේ. අතරම සෞන්දර්ය සහ කලාව අර රටම සිසිල් කරන මහා ගඟක් බවට පත් කරන්නට නම් රට මොනවද කරන්න ඕන?
අපි මොනවද කරන්න ඕන කියන තැනින් අපි කතාව පටන් ගත්තොත් සංක්ෂිප්ත ආරම්භයක් ඔබතුමාට දෙන්න පුළුවන්. ඔව් සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය කියලා කියන්නේ උතර මම උපකුලපතිවරයාට පත් වෙලා අවුරුද්දයි. එතන තව දවස් කිහිපෙන් අවුරුද්ද සම්පූර්ණ වෙනවා. මම සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ ආචාර්යවරයෙක් නෙමෙයි. නමුත් අතිගෞරව ජනාධිපතිතුමා මීට වසර කලින් විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයාට මාව පත් කළා. ඒ එනකොට මම දර්ශනයක් ඉදිරිපත් කළා විශ්වවිද්‍යාලයට. මම දැක්කේ නිදාගෙන ඉන්න මහා හස්ති රාජයෙක්. සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය තුල තියෙන්නේ ඉන්න විද්‍යාර්ථීන් වගේම ආචාර්ය මණ්ඩලය සහ සම්පත් ගත්තාම මහා හස්ති රාජයෙක් නිදාගෙන ඉන්නවා. දැන් මම මේ කාලේ ඉස්සෙල්ලා උත්සාහ කරන්නේ හස්තිකාරයා නැකිටවලා ලංකාවේ සෞන්දර්ය කලාව, ඒ කියන්නේ දෘශ්‍ය කලාව සහ ප්‍රාසංගික කලාව කියන එක මේ දෙකේ ප්‍රගමනය විශ්වවිද්‍යාල ලංකාවේ විතරක් නෙමෙයි ලෝකයේ අත වශයෙන්ම අපි 2030 වෙනකොට විෂන් එකක් හැදුවා මේ විශ්වවිද්‍යාලේ. ඒ විෂන් එකේ දර්ශනය තියෙන්නේ 2030 වෙනකොට ආසියාවේ දෘශ්‍ය සහ ප්‍රාසංගික කලා නියම සිංහල වචනේ පාතිකනගතින් ප්‍රාසංගික කලා විශ්වවිද්‍යාලේ යක් හැටියට ආසියාවේ හොඳම විශ්වවිද්‍යාල වලින් එකක් වෙන එක තමයි අපේ ඉලක්කය. තව වසර 10ක් ඇතුළත ඒක යන ගමන තමයි අපි මේ සැලසුම් කරගෙන යන්නේ. දැනට මේ කොවිඩ් ප්‍රසංග නිසා යම් පසුබෑම් වුණත් අපි දැනටමත් ඒ කටයුතු ආරම්භ කරලා තියෙනවා. හොඳයි. ඇත්තටම මේ රසයට ඔබතුමන්ගේ මේ හුරු වුණු අත්දැකීම් විශ්වවිද්‍යාලයට දැක්මක් හදලා රටට අනාගතයට ගමනක් බවට පත් කරන්නට දරන උත්සාහය කියවලා මේ අපි එමුද කවි තෝරන්න. ඔබතුමන් තෝරා දෙන පළවෙනි කවිය මා කැමතියි දැක බලා ගන්න. පළවෙනි කවිය එන්නේ මාලනී කල්පනා ඇම්බ්‍රෝස් කිවිඳිය රචනා කරපු ඔබ ගැඹුරු නින්දක පද්‍ය සංග්‍රහයෙන් තාත්තලා ඒ හින්දායි බුදු වෙන්නේ කියන පද්‍යයේ තමයි අපි මම තෝරාගත්තේ. ඒකේ ප්‍රධාන වශයෙන් මේ අවසාන සහ පළවෙනි කවි දෙක ගත්තොත් එහෙම පළවෙනි එකෙන් කියන්නේ අහසක් දුටිමි අහසේ ඉර හඳ දුටිමි කළුවක් දුටිමි අහසට වැහි දෙනු දුටිමි තරුවක් දුටිමි වැටුණත් එහි එලි දුටිමි පොළවක් දුටිමි දරු දුක උහුලන දුටිමි. කියන්නේ මේ තාත්තා කියන්නේ අපි හුඟ දෙනෙක් දකින දෙයක් තමයි තාත්තලා තුළ දකින්නේ මේ කටෝර චරිතයක්. එහෙමනේ පවුලක තාත්තා වැඩි කතා කරන්නේ නැහැ. කොට සරයි කියලා කියනවා. දරුවෝ තාත්තා එනකොට මුල්ලට හැංගෙනවා. නමුත් ඒ තාත්තා කියන්නේ මහා විශාල ඒ වෘක්ෂයක මුදුන් මුලක් හා සමානයි. එතකොට තාත්තා කෙනෙක් සමාන කරනවා මේ කවියේ මේ අහසේ තියෙන ඉර හා හඳ දෙකටම. ඊළඟට අහසේ තියෙන වර්ෂාව අපි කියනවා වහිනකොට හැබැයි ඉතින් මේ වහිනවා හැමදාම වහිනවා කියලා. නමුත් වර්ෂාව නැත්තම් අපේ ලෝකේ පැවැත්මක් නැහැ. මහා විශාල කළු වලාකුළක් ආවම මේකෙන් තමයි මහා වැසි වැටෙන්නේ. ඊළඟට අපි ගත්තොත් එහෙම වැහි අඳුරු දවසක පුංචි තාරකාවක් අහලා තියෙනවා නම් අපි කැමතියි. මොකද ඒකෙන් හැදෙන එළියෙන් අපිට ලෝකයක් එළිය වෙනවා. ඊළඟට මේ මහා පොළොවේ ඉන්නවා දැන් බිලියන 7ක් ජනතාවක්. මේ බිලියන 7ක් ජනතාවගේ සමස්ත දුක්ඛන්දරාවන් ඒ කියන්නේ හැම දෙයක්ම දරා ගන්න මේ පොළොව මහී කාන්තාව. මේ ඔක්කොම ගත්තාම මේ හැම දෙයක්ම කියන්නේ තාත්තා අත හා සමාන කරලා තමයි කියන්නේ. කියන්නේ තාත්තා කෙනෙක් දරුවන්ගේ හා සමානව ගත්තාම මේ සියලුම ලක්ෂණයන් තාත්තා ගාව තියෙනවා. ඒක තමයි මෙතන ප්‍රධානම දේ. ඊළඟට අපි ඒකේ අවසාන ගීතේ පදයට ගියොත් එහෙම කවියට ගියොත් පාත්‍රයේ මෙන් රැස් කළ දුක්ගින්නේ කාත් කවුරුවත් නැති ගිරිදම නැම්මේ
පාත් නොකර හිස දිය පියවර ගැන්නේ තාත්තලා ඒ හින්දයි බුදු වෙන්නේ. කියන්නේ අපි හැමතිස්සම කියන්නේ අම්මා බුදු වේවා කියලානේ. හැබැයි බුදු වෙන්නේ තාත්තලා හැමතිස්සම. ඒක මේ ස්ත්‍රී පුරුෂ මොකක්ද අර විෂමතාවය නෙමෙයි. ලෝක ස්වභාව ධර්මයේම තමයි අපේ බෞද්ධ ආගමේ කියන්නේ බුදු වෙන්න නම් පිරිමියෙක් වෙන්න ඕන කියලා. ඒක ලෝක සනාතන ධර්මයක්, ඒක පිළිගන්න වෙනවා. ඒ නිසා මෙතෙන්දී මේ අපි දන්න දෙයක් තමයි අම්මලා දුක් දරනවා. හැබැයි අපිට පේනවා. ඒ තාත්තලා දුක් දරනවා පේන්නේ නැහැ හුඟක් වෙලාවට. ඒක හිත ඇතුලේ තියාගෙන ඉන්නේ. ඊළඟට ගාක් වෙලාවට අර අපේ අද සමාජයේ වුණත් එදා සමාජයේ වුණත් තාත්තා තමයි ගොඩාක් දුක් විඳින්නේ. අම්මා දුක් විඳිනවා. නමුත් මම කියන්නේ දැන් තාත්තලා ගත්තාම ගොඩාක් එක කතාවක්, පුංචි කතාවක් මම කියනද? කෙටි කතාවක් මම කියවපු මේ එක පවුලක් ඉන්නවා. ඒ පවුලේ අම්මයි තාත්තයි දරුවෝ ඉන්නවා. මේ බොහොම දුප්පත් ඉන්නේ මේ ගම්මුලා දෑනියගේ අනසකයට ඒ කාලේ තිබුණේ. ඉතින් දුවලා පුතාලා ඇවිදින් තාත්තට කියනවා තාත්තේ මේ ලොකු කෙසෙල් කනක් තියෙනවා. කෙසෙල් කන දැන් පැහිලා තියෙන්නේ කියලා කිව්වම තාත්තා කියනවා ඔව් දැන් මම බලන් ඉන්නේ ඒක ගිහිල්ලා විකුණලා. ඔය එතකොට ඉතින් පුතාලා ගෙනත් දෙන ලිස්ට් එකක්. පොත්තරෝ මේවා කෑම මේ කෙහෙල් කනෙන් ඒ කාලේ ගන්න පුළුවන් ප්‍රමාණ රුපියල් 5කට වික්කොත් ඒ කාලේ අද නම් රුපියල් 5ක් කියන්නේ ලොකු මොකක් නෑ. නමුත් ඒ කාලේ රුපියල් 5ක් කියන්නේ ලොකු දෙයක්. ඉතින් මේ කෙහෙල් කන කපලා ගෙනහලා ඉස්සරහා තියෙනවා අර පැලේ ගෙදර. දැන් මේ ගිහින් විකුණලා ඒකෙන් අර ගෙදරට අවශ්‍ය කරන දේ ගේන්න. ඒ අතතුර ගම්මුලා දෑනියා එනවා මේ එයාගේ දානෙකට කෙහෙල් කෑම හොයන්න යනවා. මිනිහා දකින්න අර මේක තියෙනවා. මිනිහා ගෙදරට ඇවිල්ලා කියනවා කියලා කතාවක් එම දාලා උඹේ කෙහෙල් කන තියෙනවනේ මේක හොඳයි මගේ දාන්න කියලා මේක අරගෙන යනවා. මේකට සල්ලි ඉල්ලන්නත් බෑ, එපා කියන්නත් බෑ. අර ළමයි ටික ඔක්කොම හූල්ලනවා. ඒ තාත්තා හැබැයි මේ ඔක්කොම දුක දරා ගන්නවා. ඒ කෙටි කතාව සම්පූර්ණයෙන්ම කියන්න ගියොත් ඒක ලොකු වෙලාවක් යනවා. නමුත් ඒකෙන් තේරෙනවා ඒ තාත්තා කෙනෙක් දරුවන්ගේ සම්පූර්ණ දුක කොච්චර දරා ගන්නවද කියලා හැම අවස්ථාවකදීම. ඉතින් මේක මට ඇත්තටම පෞද්ගලික දෙයක් හින්දා තමයි මම මේක තෝරගත්තේ පළවෙනිම ගීතය හැටියට. මොකද මගේ ජීවිතේ පරමාදර්ශී චරිතය උනේ මගේ පියා. මට වයස අවුරුදු 16 මගේ පියා නැති වෙනවා. මම ඉගෙනගෙන ගත්තේ රාජකීය විද්‍යාලයේ නිවාසික ගාර හිටියේ. මාව ඇදින් එක්කගෙන යනවා අපේ ඥාති සහෝදරයෙක් මල්ලි තාත්තට අමාරුයි කියලා. ඒ මං ගෙදර යනකොට තාත්තා නැති වෙලා. තාත්තාගේ මරණ ගියතුනේ අපේ ගෙදර නෙමෙයි අපේ අම්මගේ අක්කලා ගෙදර. කවුරුවත් නැති හින්දා අපේ ගෙදර. ඒ තාත්තගෙන් මිට අවුරුදු 40 ගානකට කලින් තමයි මගේ තාත්තා නැති වුනේ. ඒ තාත්තගෙන් ලැබිච්ච අන්නරය තමයි අදට මම මේ තත්ත්වයටපත් වෙන්නේ. ඉතින් මගේ ජීවිතේ පරමාදර්ශී චරිතය මොකක්ද කියලා අහුවොත් ඒ මගේ පියා. හොඳයි. ඔබ ගැඹුරු නින්දක කවි පොතේ කවියක් තමයි මහාචාර්යතුමන් තෝරගත්තේ. ගැඹුරු නින්දක හිටපු කිවිඳි පරපුර අවදි කරවපු කවිකාර කාන්තා ලකුණක් තමයි මාලති කල්පනා ඇම්බ්‍රෝස් කියලා කියන්නේ. මනින්න බැරි තරම් සෙනෙහස වචනවලට පොඟවා ගන්න උත්සාහ කරපු ඇගේ කවියෙන් අපි යනවා ගීතය අහන්න. අද ආනන්ද පද්මසිරි ප්‍රමුඛ කුරවි සංගීත කණ්ඩායමේ සංගීතය ඉන්දුනාත් නන්දසිංහගේ සංගීත අධ්‍යක්ෂණය අපිට මුලින්ම ගායන අසුනේ හමුවන්නේ චතුර ගයාන් ජයලත්.
පියාණනීමා නැවත උපන්නොත් අපාර වූ මේ සංසාරේ ඔබේම පුතු වේවා ඔබේම පුතු වේවා ශිල්ප සතරදී සිහසුන ඉඳුවා ඔබට අහිමි ලොව මා රජ කරවා ශිල්ප සතරදී සිහසුන ඉඳුවා ඔබට අහිමි ලොව මා රජ කරවා ඈත ඉඳන් ඔබ බලා සිටින්නේ නෑ ඔබ වන් පියවරු හමුවන්නේ පියාණනීමා නැවත උපන්නොත් අපාර වූ මේ සංසාරේ ඔබේම පුතු වේවා ඔබේම පුතු වේවා මිතුරන් මා හැරගිය දවසේ ලොවම එරෙහි වී තනියුණු මොහොතේ හිත මිතුරන් මා හැරගිය දවසේ ලොවම එරෙහි වී තනියුණු මොහොතේ ඔබේ පැලේ නැත දොරකුළු ලන්නේ ඔබේ සනේ කඟ නැත වියලින්නේ පියාණනීමා නැවත උපන්නොත් අපාර වූ මේ සංසාරේ ඔබේම පුතු වේවා ඔබේම පුතු වේවා විඳ සැනසෙන්නට පුළුවන් මෙවුරු කවි කල්පනා හමුවන කවි 10 ඒ සරුසාර කවි අපට තෝරා දෙන්නට අද අපිත් එක්ක ඉන්නේ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රෝහණ මහලේනාරච්චි මැතිතුමන්. අතරම කවි කැලෑවේ නොසෙල්වි ඇවිද යනකොට මහගස් අපිට මුණ ගැහෙනවා. වනස්පති වෘක්ෂයන් දිහා බලාගෙන තමයි පුංචි කවි පැල ඇටි ඉහළට එසවෙන්නේ. ඉතින් මේ වගේ මහ වනස්පති කවිලතා අපේ පොළොවට දායාද කරපු තවත් මහ කවියෙක් අපිට මුණ ගැහෙනවා දෙවෙනි කවියේදී. අපි යම් දෙවෙනි කවිය. ඔව් දෙවෙනි කවිය මම තෝරාගත්තේ එරික් එලියප්පාරච්චි කිවියානන්ගේ ආලින්දිය පද්‍ය සංග්‍රහයේන මන්ද්‍රී දේවී හෙවත් ගමෙන් උපන් නිලිය කියන පද්‍ය සංග්‍රහයේ පද්‍ය පෙළේ ප්‍රධාන වශයෙන්ම අවසාන පැද දෙක ගත්තොත් එහෙම අමල් බිසෝ දොර ඇරියේ විනාසෙට මානම් මෙසේ දිවිපිදුවේ කලාවට වැව් පිටිවල තැන් තැන්වල රැඟූ මට නිලියක ලෙසින් මිය ඇඳුනත්
කමක් නැත. කියන්නේ මේ කාන්තාව මෙහෙම තමයි මේ තරුණිය මේ කාන්තාව මේ ගමෙන් තමයි මේ නගරයේ තියෙන නිලියක් වෙන්න. මේක අපිට හුඟක් මම හිතන්නේ අත්දැකීම් තියෙන අවස්ථාවක්. හුඟක් නිලියෝ ගමෙන් තමයි බොහොම අමාරුවෙන් නගරයට එනවා. ඒ ආපුවාම මේ ගමේ තියෙන අර අව්‍යාජභාවය නගරය තුල නැහැ. මේගොල්ලෝ ඉන්නේ මේ අර මලඟ ඇටියෝ ගින්දරට එනවා වගේ බොහොම සුන්දර ලෝකයක් හොයාගෙන තමයි ඉන්නේ. හැබැයි යා කියනවා අමල් බිසෝ දොරැලියේ විනාශයට යා දන්නවා මේ දොරැලිය අමල් බිසෝ විනාශයට මානම් මෙසේ දීපුදුවේ කලාවට කියලා. වැව් පිටි වල තැන් වල රැඟුමට නිලියක් ලෙසින් මිය ඇදුනත් කමක් නැත. ඒ කියන්නේ මට මොනවා වුණත් කමක් නැහැ නිලියක් වුණා නම් කියලා. ඊට පස්සේ කියනවා පුවත් පතක දැන්වීම එක තාප් එක පොඩි ඉස්සර අපි දන්නවා මේ පුවත්පත් වල දැන්වීම වල තාප් වල නීතිය මේ නිලියන්ගේ ෆොටෝ මගේ මුහුදු වෙන්දේසිය දකින්න සඳ. ඒ කියන්නේ මේ වර්තමාන කලාව වෙන්දේසිය ගැන තමයි මේ කිවියානන් කියන්නේ එලියප්පාරච්චි කියන්නේ ලංකාවේ ඉන්න ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරියෙක්. එතුමා පරිපාලන නිලධාරියෙක් වුණාට ඊට වඩා මං හිතන්නේ බොහොම මෘදු හදවතක් තියෙන මොලොක් දැක්මක් තියෙන පුද්ගලයෙක් නිසා තමයි කිවියෙක් වෙලා තියෙන්නේ. එතුමා කියනවා මගේ මුහුණු වෙන්දේසිය දකින්න සඳ නුඹට ගෙවන්නට බැරි තරමේ මිලට මා විකුණුණු බව සිහි කරනු මැන. ඒ කියන්නේ මම මේ තාප් වල ෆොටෝ වල මිනිස්සු වල ඉන්නේ නිකන් නෙමෙයි මාව විකිනලා තියෙනවා මගේ මුළු ජීවිතේම විකුණලා තියෙනවා මම මේ තැනට යන්න කියලා. ඉතින් ඕක කටුක යථාර්ථයක්. ඇත්ත මේ අපි ලස්සනයි කියලා දකින්න අපි විඳින අපේ චිත්‍රපටි වල ඒ වගේම වෙනත් දේවල් දකින්න අර සුන්දරත්වය දකින්න අර මුහුණ සිනා මුහුණ නෙමෙයි නිලියන්ගේ තියෙන්නේ. වතා බොහොම කටෝර ජීවිතයක් තුළින් තමයි ඒගොල්ලෝ තැන්ට ඇවිදින් තින්නේ. ඒක අපේ සමාජයේ ඒක බැහැර කරනවා. ඒක පිළිගන්න කැමති නැහැ අපි. මොකද අපිට අකමැත්තෙන් වුණත් පිළිගන්නවා. මොකද ඉතින් ඔක බටහිරට ගියාම නම් ඔක එච්චර ලොකු දෙයක් නෙමෙයි. බටහිර සමාජයේ ඒක සාමාන්‍යකරණය වෙච්ච දෙයක්. ඒක තමයි මෙතන කියන්නේ. ඉතින් මේක අර ගීතයට ගියාම ගීතයෙන් කියන්නේ මේ ඒක ඊ타මත්ම රත්නශ්‍රී විජේසිංහයන්ගේ පද ලියන්නේ ඔබතුමා දන්නවා. කොහොම සංගවල අර්ථ ලියන්නේ. ඒකෙදි එතුමා කියන්නේ ඉඳගෙන මේ ඇතින්නිය ගැන කියලා කියන්නේ මේ ඇතින්නියක් ගැන නෙමෙයි කියන්නේ. මොකද ඒක දන්නේ මේ ඇතින්නියක් ගැන කියනවා කියලා නෑ. මේ කියන්නේ මේ මාතෘ පදවියේ තියෙන ශ්‍රේෂ්ඨත්වය ගැන තමයි මේ ගීතය කියන්නේ. මේ දෙක අතර තුන තියෙන සම්බන්ධය නිලියක් වුණත් මාතෘත්වය කියන එක තමයි අපි වටින්නේ. ඒක තමයි අපි ගෞරව කරන්න ඕනේ කියන්නේ. කියන්නේ එතෙන්දී අපි අපේ සමාජයේ අපි දක්න දේ තමයි ඒ අර කටෝර ජීවිතය ගැන නෙමෙයි අපි සලකන්න ඕනේ. ඒ නිලියෙක්ගේ වුණත් කාගේ වුණත් තියෙන මාතෘත්වය කියන උත්තරීතර පදවියට තමයි අපි ගෞරව කරන්නේ. ඇත්තටම මේ ගාල් කරපු සෙනෙහසක් නම් දරුකම එතන අපිට සමාජයේ ප්‍රශ්න කරන්න බොහෝ කාරණා තියෙනවා. ඉතින් නූපන් දරුවා මෙන්ම අපිත් හොඳ පදනමට විකිනෙන මේ මිල සමාජයේ නිලියෝ කොහොමනම් සැඟවෙන්නද කියලා හිතෙනවා. ඉතින් ඒ නිසා අපි කාටවත් සැඟවෙන්න, මගහරින්න, අතහරින්න බැරි මේ වටපිටාවේ මේ මිල සමාජයේ ඉතින් හැමදේම පිළිබඳව නිර්මාණකරුවෝ දකින්න මේ නිර්මාණ කෝණය අපිට අලුත් පාඩම් උගන්වමින් අලුතෙන් සිතන්න ආරාධනා කරනවා. අපි දෙවන කවියේ දෙවන ගීතය අහන්නයි දැන් සැරසෙන්නේ.
බතික්රන් පතින් විදුලන ඇතින්නියේ යදම් අමතකද පාපැඳි විලංගුවේ යදම් අමතකද පාපැඳි විලංගුවේ සොඳින් නෙළුම් මලගෙනියන බතික්රන් පටින් විදුලන ඇතින්නියේ යතම් අමතකද පාපැඳි විලංගුවේ යතම් අමතකද පාපැඳි විලංගුවේ ලෙසිනේ කිරිබොම්බැයි ඇතින්නේ දරුසෙනේ හස ගාල් කළේ මන්දයි පුතුන් හිසින් ඇන ඇන කොයි ලෙසිනේ කිරිබොම්බැයි ඇතින්නේ දරුසෙනේ හස ගාල් කළේ මන්දයි ඇතින්නේ ඇතින්නේ දරුසනේ හසකාල් කළේ මන්දයි සොඳින් නෙළුම් මලගෙනියන බතික්රන් පටින් විදුලන ඇතින්නේ යතම් අමතකද පාපැඳි විලංගුවේ යතම් අමතකද පාපැඳි විලංගුවේ වටින් මහසෙනඟ ඇවිදින් සාදු කියා වැන්දයි නිලුම් මලට නොවේ නුඹට නුඹ අම්මා හින්දයි වටින් මහසෙනඟ ඇවිදින් සාදු කියා වැන්දයි නිලුම් මලට නොවේ නුඹට නුඹ අම්මා හින්දයි ඇතින්නේ නෙළුම් මලට නොවේ නුඹට නුඹ අම්මා හින්දයි සොඳින් නෙළුම් මලගෙනියන බතික් රන් පටින් දිදුලන ඇතින්නේ යතම් අමතකද පාපැඳි විලංගුවේ යතම් අමතකද පාපැඳි විලංගුවේ යතම් අමතකද පාපැඳි විලංගුවේ සැමට යහපත් සැමට සහෘද ගමන් මගක් රටක් නිර්මාණය කිරීම තමයි අපි හැම දෙනාගේම බලාපොරොත්තුව. ඒ සඳහා විවිධ අය අප සමග අත්වැල් බැඳ ගනිමින් ඉන්නවා. ඔවුන් හැමදිනාටම අපේ කෘතවේදීත්වය පළ කරනවා. කවියට කලාවට සහ සාහිත්‍යයට හිතමිතුරු සමාජයට හැමදාමත් සත්කාර මනසින් දායකත්වය ලබා දෙන ඩාලි බට්ලර් සමාගමේ මව් දෑතට සෙනෙහසෙන් තිලන කරන බබල් සේදුම්කුඩු කවි 10 සමග අදත් රැඳී ඉන්නවා. කෝමාරිකා සිසිලැති බබල් රෙදි සෝදන කොටු ප්‍රෝවයිට් මගින් සුදු ඇඳුම් සුසුතු කරයි. බබල් රෝස සුවඳයි. දකින අහන දේවල් වලින් අපි කොයි තරම් නම් නව කල්පනාවන් හදා ගන්නවද? ඒවයේ දිග පළල උස සහිත මේ පරිමාව
තීරණය කරන්නේ අපි හදාගන්න සිතුවිලි රාමුවල ප්‍රමාණය අනුව. දැන් කවිකමටත් පුළුවන් ලොකු රාමු හදන්න. ඒ වගේම පොඩි රාමුවකින් සැනසෙන්නත් කවියට පුළුවන්කම තිබෙනවා. අපි එනවා තුන්වෙනි කවියේ ඔබතුමන් අපට හදා දෙන රූප රාමුවේ දිග පළල උස මනින්න. ඔව් මේක ඇත්තටම මේ කවියත් ගීතයත් මේ දෙකම ලියවිලා තියෙන සත්‍ය සිදුවීම් දෙකක් මත. මේ සෙනරත් ගොන්සාල් කෝරාල කවියාණන් මම හිතන්නේ ගුරුවරයෙක්ට පෙරටුමා. තුමා වනවියනක සිරයුණු පද්‍යයේ නවසලුව ගීතයේ පද්‍යයේ කියනවා මේ පුංචි දැරිය මේ මිහින්තලේ පැත්තේ කතාවක් යන්නේ මේක ඇත්තක්. දීනී නුඹ එකම ගවුමක් විලි වැසෙන්නට ඇඳගනී ඒ ගවුම ඇඳ වැවට බැසනා එම වේලෙන තුරු හිඳී. කොහා මේ හඬගා ගයන්නේ වසන්තයේ ගීතම නොවේ. කුරුළු ඇහැ අසරණව තෙත් කළ සෝ ගීතද නුඹ ගැන දුවේ කිය. කොට මේ පුංචි දරුවා මේ දියණිය කදාමයි තිබුණේ. අනේ ඒ කියන්නේ ඒ තරම් දරිද්‍රතාවයක් තියෙනවා මේ ලංකාවේ බොහෝ පළාත්වල විශේෂයෙන්ම මේ බියලි කලාපේ. දැන් මේකේ මේ ගීතයේ ඉන්නේ සොරබර වැවේනේ. ඒකේ ඉන්නේ බියලි කලාපේට මොනරාගල දිස්ත්‍රික්කේ මයංගනේ මම හිතන්නේ. එතකොට ඒ පළාත්වල මිනිස්සුන්ගේ තියෙන දරිද්‍රතාවය ගැන තමයි රටේ අනිත් පළාත්වල නැතුව නෙමෙයි මේක ඉලිප්පිලා පේනවා. ඒක ගැන තමයි කියන්නේ මේ දරුවා මේ දියණිය ඒ ගවුම ඇඳගෙන නාලා ඒක වේලෙනකන් ගලක් කොට වෙලා ඉන්නේ. අපේ අද සමාජයේ ළමයි එහෙම ඉන්නේද මේ තරුණ මේ පීසා කරන සමාජයේ ළමයි එහෙම ඉන්නේද නෑ. ඒකට මේකට හොඳ උදාහරණයක් මම කියන්නම්. මේ ලෝක ඉතිහාසයේ තියෙනවා ලෝකේ මෑත ඉතිහාසයේ මේ ඔබතුමා දන්නවා මේ ෆ්‍රාන්සුවා හොලන්ඩ් කියලා හිටිය ජනාධිපතිවරයෙක් සමාජවාදී පක්ෂ දැන් ඉන්නේ කියන්න කලින්. එයාගේ ආණ්ඩුවේ හිටියා මේ ප්‍රංශීය අධ්‍යාපන ඇමතිවරිය. එයාගේ නම නජාට් වලුඩ් බෙල්කා කියලා මම හිතන්නේ කොන්ස නමක්. නජාට් වැලිවුඩ් බෙල්කාසෙම් කියලා. මෙයා මොරොක්කෝ ජාතික කාන්තාවක්. ප්‍රංශීය රත්විත්‍යක් තමයි මොරොක්කෝ මේ අපි එංගලන්තේ වගේ. මෙයාත් මේ වගේ. කියන්නේ එක ගවුමක් හැඳගෙන බැටළුව බලාගත්තු බොහෝම දුප්පත් පවුලක කෙනෙක්. ඒ පස්සේ ප්‍රංශයට ඇවිල්ලා පස්සේ ප්‍රංශයේ අධ්‍යාපන ඇමතිවරිය බවට පත් වෙනවා පහුගිය ආණ්ඩුවේ. ෆ්‍රාන්සුවා හොලන්ඩ්ගේ ආණ්ඩුව. මේ වගේ චරිත ගොඩාක් ලෝකේ තියෙනවා. නමුත් අපේ රටේ වෙන්නේ එහෙම චරිතයක් පිළිබඳව පිරිමින්ගේ ආශිතව තිබුණත් ගැහැණුන් සම්බන්ධ එහෙම ඒ වගේ ඉහළම තැන් වලට ගිය චරිත බොහොම අඩුයි. මොකද ලෝක ඉතිහාසයේ ලෝක සමාජයක සාමාන්‍ය දෙයක් වෙලා තියෙනවා. දැන් අප්‍රිකාවෙන් ගිහිල්ලා ඒ වගේ අය ලෝක ඉහළම තැන් වලට ගිය මිනිස්සු ඉන්නවා. කාන්තාවෝ ඉන්නවා. නමුත් මෙතන කියන්නේ මේක මේ සමාජයේ ඇස් අරවන දෙයක්. මේක හැබැයි අපි එකක් තියෙන්නේ මේකයි මේ ගීතය අහනවා මේ ගීතයේ සත්‍ය සිද්ධියක්. මේ කවිය වගේ මේ ගීතයේ තියෙනවා මේ සොරබර වැවේ මේ ළමයා නිලුම් මල් හෙලන්නට ගිහිල්ලා ඊට පස්සේ වැවේ මඩේ ඉරිලා මිය යනවා. ඒ කියන්නේ මේ කතාව කියන්නේ මේක මේ ආචාර්ය රත්නශ්‍රී ජීසෙන් ඇත්තටම සත්‍ය සිද්ධියක් කියන්නේ. ඒ වගේම මේ සෙනරත් ගොන්සාල්විස් කෝරාල කවියත් කියන්නේ සත්‍ය සිද්ධියක්. මේවා මේ ලංකාවේ සමාජයේ තියෙන සත්‍ය සිද්ධීන්. මේවා කවියට සහ ගීතයට ගෑනවා. හැබැයි හැමදාම කවියට සහ ගීතයට ගෑනම ඇරෙන්න විදියට මේවා මෙතනින් ගොඩ වෙලා මේ සමාජය මේ කවි ගීත ලියවෙන්නේ නැති සමාජයක් කරන්නට අපි කවුරුත් උත්සාහ කරන්නේ. අපි මේක ගැන කතා කර ඉන්නවා මඩේ දදා හොදනවා වගේ.
හැබැයි ඉතින් මගේ කාලේ අවසానයි. තව බොහොම ටික කාලයක් අපිට ඉතුරුලා තියෙනවා. අඩු ගානේ ඔයාලගේ කාලෙදිවත් මේ වගේ කවි ගීත ලියවෙන එක නතර කරන්නට කටයුතු කරන තමයි වැදගත් වෙන්නේ. ඇත්තටම දැන් ඔබතුමන් මතු කරන කවිය සහ ගීතය හරි ලස්සනට පාලමක් නිර්මාණය කරනවා ඔබතුමන්. දැන් සෙම්රත් ගොන්සල් කෝරාල කවියා වියලි කටු පඳුරේ පවා මල් පිපේ එහි රොන් පිරේ ගිරා මාලිති කුරුල්ලන්නම් හොට අගින් නව සලු මදි නිල් නුවන් ගැබ ඉසිල්ලේ කියලා මේ නිල් ගුවන් ගැබ ඉගිල්ලේ කියලා මේ පරිසරය වර්ණනාත්මක ස්වරූපයෙන් මතු කරලා ඒ කවියේ අගට එනකොට මතු කරන ඛේද වාචක එක පාරටම හැරවෙන හැරවිල්ල මං හිතන්නේ මේ කවියෝ අර එක පාරටම බලාපොරොත්තු දල්වනවා මිනිස්සුන්ගේ ඇස්වල බලාපොරොත්තු දල්වලා එක පාරටම අපේ මනස් ආනන්දය ඇති කරලා අපි බලන් ඉන්න ආස කරන තැනකට ගෙනල්ලා ඔහුට අවශ්‍ය කරන සීමාවේ එක පාරටම අපි අතහරිනවා සමහරවිට ඒක අර මහා කන්දක් උඩට ගෙනහිලා බිමට ඇතෑරියා වගේ ඒ තරම් ප්‍රබල කල්පනාවක මේ කවියා සහ මේ ගායක මේ ගීත රචකයා දෙන්නම උත්සාහ කරන්නේ මේ මෙතනින් අපිව නවත්තන්න නෙමෙයි. ඔව්. අපිට මේ සමාජ යථාර්ථය හඳුන්ලා දෙන්න. අනිවාර්යයෙන්. අපි උත්සාහ කරන්නේ මේ කවියේ සහ ගීතයේ රස වින්දනය කරලා එතනින් නවතින්න. අන්න එතනයි ඛේද වාචකේ. මෙතන නෙමෙයි ඛේද වාචකේ. ඇත්ත. දැන් මේ කවියගේ තියෙන සමත්කම කවියා උත්සාහ කරන්නේ මේක පෙන්ලා දීලා කියනවා මෙන්න මේකයි සමාජ යථාර්ථය. මේක වෙනස් කරපන් කියලා. අපි කවිය අහලා ගී අහලා සැනසීලා පාඩු ඉන්නවා. ඔව්. අපි ඒකෙන් දුක් වෙනවා. හොඳයි අපි තුන්වෙනි කවියේ තුන්වෙනි ගීතය අහන්නට දැන් වේදිකාව හදාගමු. සුදු නිලුමකෝ සුදු නිලුමකෝ සොර බොර රැවේ මල් සුවඳ දුන් මහියංගනේ පුන් පොයදා පාලෝසකේ මල් නෙලා විකිනු පන්සලේ වැවට කළුවර යාවුනා සංසාර දුක වුණා වැවට කළුවර යාවුනා සංසාර දුක වුණා නෙළු මල් මිට පීරුණා එහා යුරට පාවුණා සුදු නෙළුමකෝ සොර බොර වැවේ මල් සුවඳ දුන් මහියංගනේ සිහින් සිරිපොද වැහුණා යුරු දෙකෝ පුලසේතුනා සුදු නෙළුම් මල දැස පියවී මෙහා යුරට පාවුණා සුදු නෙළුමකෝ සොර බොර වැවේ මල් සුවඳ දුන් මහියංගනේ පුන් පොයදා පාලෝසකේ
මල් නෙලා විකුණු පන්සලේ සුදු නෙළුමකෝ අපේ ජීවිතවල සමහර කහට පැල්ලම් තියෙනවා සමහර ඒවා ලේසියෙන්ම හෝදලා අයින් කරන්න පුළුවන්. සමහර කහට තියෙනවා පැල්ලම් තියලා තමයි අයින් වෙන්නේ. තවත් කහට පැල්ලම් තියෙනවා මේ ඔප වැටෙන බලාපොරොත්තුවෙන්ම හිරි වැටෙනවා. දැන් මේ රබර් කිරි කහට කියලා කියන්නේ මේ රබර් එක්ක කටයුතු කරන අය දන්නවා කොහොමද රබර් කිරි කහට අපිට බලපෑම් කරන්න කියලා. කවියෙක් නතර වුණු තැන එක්ක ඉදිරියට යන්න අපිට පුළුවන්. ඔබතුමන් තෝරා දෙන 4 වෙනි කවියා එක්ක මේක තවත් ලස්සන අදහසක්. වජිර ධර්මසිරි රාජපක්ෂ කියලා කියන්නේ එතුමා අද අප අතර නැහැ. මම දන්න විදිහට එතුමා පාසල් ගුරුවරයෙක්. එතුමා ලියනවා ශක්තියේ පුෂ්පයේ පද්‍ය සංග්‍රහයේ නංගීගේ රහසිගත සෙනෙහි වීණාව. පද්‍ය පන්තියක්. ඒකේ දැන් මේකේ මේ ගීතේ දෙකේම කියන්නේ මේ අයියා කෙනෙක් නංගි කෙනෙකුට තියෙන සෙනෙහස. ඇත්තටම බොහෝ පවුල්වල පියා මිය ගියාම තරුණ කාලේ හුඟක් වෙලා ළමයි පුංචි කාලේ වැඩිමහල් සහෝදරයා තමයි හුඟක් වෙලාට පවුලේ තාත්තා වෙන්නේ. ඉතින් හුඟක් වෙලාට නංගිලා තාත්තා හිටියා සමහරලාට වැඩිමහල් සහෝදරීන්ට හරි ගරු කරනවා. සමහරලාට තාත්තට වැඩිය බයයි අයියලට. මම ඒක දැකලා තියෙනවා. මොකද මට නම් මගේ පවුලේ මං විතරයි. මගේ ඥාති සහෝදරියෙක් ඉන්නවා. එයා ඇත්තටම මාව හදාගත්තේ මගේ ලොකු අම්මා. තාත්තා මං හැදුනේ. මොකද අම්මා හිටියා නමුත් අම්මා ඉස්කෝලේ යන නිසා ලොකු අම්මා ගාව තමයි හැදුනේ. ඒ අක්කගේ පුතු දුලයක් හිටියා. ඒ දුවෙක් අයියලට සැලකුවේ අයියලට තමයි බය. අයියලා තමයි නංගිට හරි ආදරේ. ඒක මම දැක්කා අත්විඳ කොහොමද අයියලා නංගි කෙනෙකුට තියෙන ආදරය කියන්නේ. ඉතින් මෙතන තියෙන්නේ මෙහෙමයි. දැන් මේකේ තියෙනවා කුප්පි ලාම්පුවේ දැල්ල මිල්නකොට පිඟන් කටු කෑල්ලක්ගෙන කිරිපිහිය මෝහත් කරමින් සොඳුරු රහසිගත සෙනෙහි වීණාවගෙන සඳ පහනසේ ආදරෙන් වයවයා මිහිර විඳ විඳ බොහෝ වේලා නිදිවරණ නැගණියන රළුය නුඹේ අත කිරිපිහියට සැබෑමයය මුදුය සුපරිසුදුය නුඹේ දෑත කියලා. කියන්නේ මේ නංගි මේ කවි පන්තියේ නංගි මේක හැටියට යාගේ රස්සාව හැටි කරන්නේ කිරි කපන්නේ. මොකද මේ මං හිතන්නේ මේ මෙතුමා මේ ධර්මසිරි රාජපක්ෂ මහත්මයා මේ රත්නපුරේ පැත්තේ කෙනෙක්. එතුමා නිරන්තරයෙන් අත්දැකලා තිනවා මේ රබර් එක්කලා මේ හැප්පෙන හැටි රබර් වතු වල. ඒ නිසා ඒක යා ලස්සනට කියනවා මේ අයියා ඉන්නේ රබර් ගස් නැති නමුදු සීතල සිංහරාජයේ පාමුලේ. ඒ පැත්තේ සිංහරාජයේ පාමුලේ රබර් නැහැ. මොකද එයාට ඒක පේනවා නංගි පල්ලෙහා ඉඳගෙන මේ ඉන දුක සහ අයියා ඒක අත්විඳිනවා. එක්තරා රාත්‍රියක නංගි මේ වගේ දුකක් විඳිනවා ඇති. හැබැයි එයා ඒක දකින්නේ දුකක් විදිහට නෙමෙයි. හැමදාම නංගි මේ පිඟන් කටු කෑල්ලකින් තමයි කිරිපිහිය මොහත් කරන්නේ. ඒක හැටියක්. ඒක එක්තරා දේශීය තාක්ෂණයක් ඒගොල්ලන්ගේ. ඉතින් ඒකෙන් එන හඬ තමයි මේ වීණා හඬක් හැටයා දකින්නේ. ඉතින් මීට වඩා මේකේ පුළුල් අර්ථය තමයි ගත්තොත් එහෙම යලිත් වතාවක් දැන් අපේ සමාජයේ මම දකින දෙයක් තමයි වජිර මේ අපේ බොහෝ කවියෝ ඒක මන් දන්නේ ඇයි කියලා මේ මිනිස්සුන්ගේ ජීවිතවල තියෙන කටුකත්වයට තමයි හුඟක් වෙලාවට කවි ලියලා තියෙන්නේ. දුක්කර සෝබර කවි තමයි ලියන්නේ. ඒක අපේ මං හිතන්නේ සමාජයේ ඇති වෙච්ච දෙයක් වෙන්නේ නැති සමාජයේ තියෙන දෙයක් විදියට. නමුත් දැන් ඊළඟ එකට ගියොත් එහෙම මේකේ තියෙනවා අර ගියොත් එහෙම මේ පර්සියානු කවිවල එම පර්සියානු කවීන්
සහ ඒ පැත්තට යනකොට මැද ඒ සාස්වන්දේ ඒ අය මේ ඊට වඩා සුංගාරාත්මක පැත්තට තමයි ඒ කවිය දකින්නේ. අපේ අය නැතුව නෙමෙයි, නමුත් හුඟක් අයගේ එහෙම අපි අපේ එක අර ඉංග්‍රීසියෙන් කියන්නේ ෆැෂන් එකක් වෙලා මේකක්ද මන් දන්නේ නැහැ. නමුත් මම නම් දකින්නේ ජීවිතය කියන්නේ මේ විදිය යුතු දෙයක් මිස විදිය යුතු දෙයක් නෙමෙයි කියන එක. ඒක ගැන කතා කරන්න ගියොත් මම හිතන්නේ මෙතන අපිට වෙලාව මාදී අපි ඒක වෙන වෙලාවක කතා කරමු. මොකද මම දකින්න විදිහට මම දකින්නේ ජීවිතය කියන්නේ අර රුබයියාගේ ඔමාර කයියා රුබයියාටල කියලා තියෙන විදිහට මේ ජීවිතය මේ කෙටි කාලන ජීවිතය විඳෝ හැමදාම ඉන්න ඕන එකක් නෙමෙයි. තමන්ට ලැබිච්ච දෙයින් හරි කමක් නෑ. තමන් සතුටින් එක විඳින්න ඕනේ. අතරම මේ ධර්මසිරි රාජපක්ෂ කවියා මුණ ගැසීමම සතුටක්. ඔබතුමන් ඔහුව රැගෙන ආයකම සතුටක්. මොකද හේතුව මේ අපේ රටේ කවි මගේ විප්ලවීය කවි අදහස් තිබුණු කවියෙක් ඔහු. කියන්න කවි කර අම්මෙනි අවසර මහතුන් නැති රට ඇයි උන් අවසර දෙවියෙක් නිදිනම් ඇහැරි වරවර බිම හෙළලා අර දෙනගම තලමල මේ වගේ කවිතාවන් ප්‍රකට කරපු ඔහු 1985 දී ශක්තිය පුෂ්පය ලියනවා. 75 දී ඉතින් සහෝදරවරුනේ වගේ කාව්‍ය සංග්‍රහ පිරිනමනවා. ඉතින් අපේ රටේ මේ මිනිස්සුන්ගේ ප්‍රශ්න ඔබතුමන් කියපු විදිහට මේ කවියෙන් කතා කරපු කවියෙක්. එතුමන් අපි 4 වෙනි කවිය අහලා දැන් යනවා 4 වෙනි කවියේ 4 වෙනි ගීතය අහන්න. පුලත් අතක් දීලා යන්න පිටත් වූ මොහොතේ මගේ දෙපා ඇඳලා එතෙක් සිනාවෙන් සිටි මා කොහෙදෝ තනි වීලා මෙතේ කඳුළු සිර කරගෙන හිටියෙමි ඉවසාලා පුංචි නංගියේ මගේ පුංචි නංගියේ මගේ පුංචි නංගියේ මා සිටියත් ඉවසාගෙන නෙතේ කඳුළු නොසලා අප දෙන්නා දිහා බලා උන්නම්මා දැකලා ඇගේ නෙතින් කඩා ඇලුණු කඳුළු මතක් වීලා කවුරුත් නැති තැනකට වී ඇඬුවෙමි තනි වීලා පුංචි නංගියේ මගේ පුංචි නංගියේ පුංචි නංගියේ මගේ පුංචි නංගියේ අතක් දීලා යන්න පිටත් වූ මොහොතේ මගේ දෙපා වැඳලා එතෙක් සිනාවෙන් සිටි මා කොහෙදෝ තනි වීලා මෙතේ කඳුළු සිර කරගෙන හිටියෙමි ඉවසාලා පුංචි නංගියේ මගේ පුංචි නංගියේ නංගියේ මගේ පුංචි නංගියේ
මගේ පුංචි නංගියේ පුංචි නංගියේ මගේ පුංචි නංගියේ. අද කවිදහයට ගීදහයක් වැඩසටහනේ කවි තෝරන්නේ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ උපකුලපතිතුමන් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රෝහණ පී මහලියනාරච්චි මැතිතුමන් සමග අපි කවි කිහිපයක් තේරුවා. දැන් තවත් කවියක් තෝරන්න සැරසෙන්නේ. ස්ටැන්ලි එන්ගල්බර්ට් කියන දාර්ශනිකයෙක් කියනවා ප්‍රේමය අති විශිෂ්ටයයි කියන්නේ ඒ තුලින් ඇතිවන විචිත්‍රත්වය සහ සෞන්දර්යය නිසා කියලා. දැන් විචිත්‍රත්වය සෞන්දර්ය වගේ ගුණයන් ප්‍රේමණීය බවට ආවෙනිකයි. ඉතින් අපි යනවා පස්වෙනි කවියට. එහි මිහිරත් එක්ක ගීතය හොයාගෙන යන බලාපොරොත්තු වෙනවා. අමීර් කුස්රොෆ් කියලා කියන්නේ ඉන්දීය පර්සියානු කවියෙක්. ජීවත් ඉපදලා තියෙන 1253 වසර 72ක් විතර ජීවත් වෙලා තියෙනවා. ඒ කාලේ ඉන්දියාවේ තිබිලා තියෙන්නේ ಭಾರತයේ තිබිලා තියෙන්නේ දිල්ලි සුල්තාන්ගේ අධිරාජ්‍යය. මේ දිල්ලි සුල්තාන් කියන ඒ කියන්නේ මොගල් අධිරාජ්‍යයට කලින් දිල්ලි සුල්තාන්ගේ කාලේ තමයි මේ අමීර් කුස්රොෆ් ජීවත් වෙලා තියෙන්නේ. ඔහු සංගීතඥයෙක්, ගායකයෙක්, කවියෙක් සහ විද්‍යාර්ථයෙක්. ඒ කියන්නේ මහා ප්‍රඥෙක්. ඒතර එයාගේ ලියපු කවියක් තමයි මේ ගසල් කියන ඉන්දියානු පද්‍ය විශේෂය. හරි ප්‍රසිද්ධයි. ලංකාවේ දක්ෂම ගසල් ගායකයා හැටියට සැලකන්නේ අදට ජීවතුන් අතර ඉන්න මගේ විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ විශ්වවිද්‍යාලයේ සංගීත බඳ මහාචාර්ය කෝල්ත බානු දිසානායකයා වෙනවා. මම අහලා තියෙනවා එතුමා ගසල් ගායනා කරනවා. එතකොට මේක සිංහලට පරිවර්තනය කරනවා ආනන්ද අමරසිරි ප්‍රේමයේ සල්පිල කියලා. මේකේ එන්නේ මේ වගේ කවියක්. මේ ගසල් කවි විශේෂයෙන්ම මේ පර්සියානු කවීන්. මෙයා ඉන්දියානු පර්සියානු වුණත් පර්සියානු කවීන් හරියට මේ ශෘංගාරය රස කළා. මම දැන් ඉස්සෙල්ලා කිව්වා වගේ. එයා කියනවා රජසිරියට වඩා ප්‍රිය ජනකයේ දිලිඳුකම බැතියට වඩා බෙහෙවින් ප්‍රිය ජනකයේ දුරාචාරය. රජසිරියට ඇත ඒම උරුම හිස රුදා. ඒක නම් ඇත්තනේ නේද? අවසන් බලද්දී හිඟනකම ප්‍රිය ජනකය බෙහෙවින් මට කියලා. ඒකෝට ඊට පස්සේ යා කියනවා උඩඟුව වන් කල කෙනෙකු විසට වඩාත් ප්‍රිය ජනක වෙයි මට වීදි බල්ලකුවා සමග මිතු දමු. ඇත්තටම මම අතිශයින්ම අප්‍රිය කරන දේ තමයි මේ උඩඟුව කියන එක. මේ මිනිස්සු ඉන්නවා මේ ඇති දෙයක්වත් නැහැ. මහා අහංකාරයි. හිස් මිනිසුන්. අර මේ කවියක මේ සින්දුවේ තියෙන හිස් මිනිසුන් කුස්පුරවන බොජුන් මේස මැද කියලා. කියන්නේ මේ හිස් මිනිසුන් තමයි මේ Tamanට ඇති දෙයක්වත් නැහැ මට බොහොම අහංකාරයි. ඊට වැඩි හොඳයිලු මේ අමීර් කුස්රොෆ් කියනවා උඩඟු වන් කළ කෙනෙකු විසට වඩාත් ප්‍රිය ජනක වෙයි මට වීදි බල්ලකුවා සමග මිතු දමු. ඊට වැඩි හොඳයිලු වීදි බල්ලෙක් එක්කලා මිත්‍රත්වයේ තියාගන්නේ. ඊට පස්සේ කියනවා සොවින් හද බිදෙන කල්ලි කිසියම් සොර වීමියක උදෙසා ඒ හද බිඳුම ප්‍රිය ජනක වේ අන් කිසි රුදා නාශකයකද වදා. ඒක නම් ඇත්ත නේද? ඒක ජීවිතය අත්විඳලා ඇති මං හිතන්නේ හැම කෙනෙක්ම නේද? උදාහරණාශය. සොවින් හද බිඳෙන කල්ලි කිසියම් සුර විමියක උදෙසා ඒ හද බිඳුන ප්‍රිය ජනක වේ අන් කිසි රුදා නාශකයකද වදා. කියන්නේ කිසිම පැනඩෝල් එකකට වැඩිය ගණාශය කියන පැනඩෝල් නේ. පැනඩෝල් වගේ වේදනානාශක. වේදනානාශක අපි මේ උදා පැනඩෝල් බොන්නේ ඒක. ඊට වඩා ඒ හද බිඳුම මිනිහට ප්‍රිය ජනකලු. ඒකට ඒකෙනොත් වින්දනයක් කරනවා. මම ඒකනේ කිව්වේ අර ජීවිතයේ තියෙන විඳින්න කියන. අපේ මිනිස්සු කන ජීවිතේ මුළු සදාකාලෙක විඳවලා මැරලා යනවා. මම එන පුංචි දෙයක් කියන්නද? හොඳයි. මේ කවියක නේ මේක සම්බන්ධ කෙනෙක් ඉන්නවලු මිනිහා හරීම මේ කිසිම දෙයක් කරන්නේ නැහැ. බොහොම මේ උපාසක මහත්තයෙක්. මේ දොස්තර මහත්තයා ගාවට ගියා. ඒකවල දොස්තර මහත්තයෝ මේ
මම බොන්නෙත් නෑ. මම සිගරට් බොන්නෙත් නෑ. මම කිසිම දුරාචාරයක් කරන්නෙත් නෑ. මම බොහොම හොඳයි. මම බොහොම මේ දෙකේ ජීවත් වෙන්නේ කියලා. කියලා කිව්වලු මේ මම හුඟක් කල් ජීවත් වෙයි නේද කියලා ඉල්ලා. උත්තර මහත්තයා මිනිහා දිහා බලන් ඉල්ල කිව්වලු ඔව් ඔව් එයා හුඟක් කල් නම් ජීවත් වෙයි. හැබැයි ඉතින් ඔම ජීවත් වෙන්නේ හොඳයි. ඔය ඔක්කොම කරලා හෙට තමසේ මැරලා යනවා කියලා. ඒ කියලා කියන්නේ මේ ජීවිතේ තමසේ කිසිම විඳින්නේ නැහැ. තමසේ විඳෝ ඉන්නේ ඔය විඳින්නේ කියලා. ඉතින් මේක තමයි මේ විශේෂයෙන්ම මම හුඟක් මේ ඉතිහාසයේ දැකපු දෙයක් තමයි මේ ඉන්දිය සහ අද වර්තමාන ඉන්දිය නෙමෙයි අදත් එහෙම තමයි. ඉන්දිය සහ ඔය පර්සියානු ඔය පැත්තේ මිනිස්සු කොච්චර වුණත් මේ මිනිස්සු මේ ජීවිතේ විඳිනවා. දැන් අපේ දුප්පත් මිනිස්සුන්ට වඩා අපි දුප්පත් කියන මිනිස්සුන්ට වඩා ඉන්දියාවේ දුප්පත් මිනිස්සු ජීවිතේ විඳවන්නේ නැහැ. මේ මිනිස්සු හම්බෙන මුදලින් හරි ඒ ජීවිතේ විඳිනවා. ඉතින් ඒක තමයි මෙතන කියන්නේ මේ ජීවිතේ ගැන කියන්නේ මේ ජීවිතය කියන්නේ විඳින්න ඕන දෙයක් මිසක් විඳවන්න ඕන දෙයක් නෙමෙයි කියන එක. මේ ගීතයට නම් තියෙන්නේ ඊට වඩා ටිකක් වෙනස් අර්ථයක්. හැබැයි මේ මම හිතන්නේ මේ කවියෙන් අදහස් කරන දේ තමයි මිනිස්සු ජීවිතේ සරල ජීවිතයක් ගත කරමින් ඒකට අනුගත වීම තුළින් ජීවිතය කියන්නේ බොහොම වින්දනීය දෙයක් කියලා දැක ගන්න පුළුවන් කියනවා. ඇත්තටම මේ ඔබතුමන් සඳහන් කරපු විදිහට අපි මේ බොහොම ෂණික රුදානාශක අරගෙන ඉන්නේ. ගොඩක් වෙලාවට අපි හිතනවා මේ මොහොතේ තව කාට හරි මොනවා හරි එයාට වැඩිය ඉහළ ගිහිල්ලා අර ඔබතුමා කිව්වේ මේ උඩඟුකම වගේ දේවල් වලින් මේ මාන්නාධික මනසකින් ඔද්දල් වෙලා අපි මේ මොහොතක රුදානාශක ගන්න මානසික සතුටක් ගන්න දේවල් කරන්න. ඒ කියන්නේ තනතුරු වලින් ගරුණම්බු වලින් නේද? එහෙම පිරිච්ච සමාජයක මේ හරි අර පිළිම හා විනෝද වන පොදු ජන පෙම තමයි අපේ සමාජයේ තියෙන්නේ. මේ අපි පිළිම කියලා පිළිම එක්ක විනෝද වෙන පොදු ජන ප්‍රේමයක් හදාගත්ත වටපිටාවක් ගැන මේ අමීර් කුස්රෝ කවියගේ අදහස හරි වටිනවා. මේක කියවන්න පුළුවන් නම් සමාජයට සංගීතය සහ කවිය තුල තියෙන සහචාරී ගුණ හොයාගෙන නිර්මාණ චාරිකාවේ යෙදුණු මේ අසල්වැසි ඉන්දියාවේ උත්තර ප්‍රදේශ වල ඉඳගෙන ඔහු ලියපු කවි අපිට වඩාත්ම දැනෙන්නේ ඉන්දියානු සමාජයයි අපේ සමාජයයි බොහොම ළඟ සබඳතා තියෙන නිසා වෙන්නට ඇති. අපි යනවා පස්වෙනි කවියේ පස්වෙනි ගීතය අහන්න. සමහරවිට වඩා මම කියන්නේ දැන් අර මහාචාර්ය සුචරිත ගම්ලත් කියනවා අපට කියා වෙනම සංස්කෘතියක් නැත. මේ ලංකාවේ තියෙන්නේ ಭಾರತೀಯ මහා සංස්කෘතියේම උපසංස්කෘතිය. ඔව් ඒක මම 100-200කින් පිළිගන්නවා. ඔව් ඒක තමයි. ඒ නිසා තමයි වඩාත් සහචාරී ගුණ අපට හමුවන්නේ. පුන්සදා මෙයසි ජයනෙත්ති ගී අසුනේ ඉන්නවා. අපි අයිට ඇරයුම් කරනවා මේ ගීතය ගායන. උඩ ගොලියන් ගොතා බඳින නීල වරල සරසන්නට මා පිපුනේ නැත මේ දෙරනේ ගුලියන් ගොතා බඳින නීල වරල සරසන්නට මා පිපුනේ නැත මේ දෙරනේ උඩ
මගේ පරම පැතුමයයි ඒ මගට මා විසි කරන්න කෝමාරිකා සිසිලැති බබල් රෙදි සෝදන කොටු ප්‍රෝවයිට් මගින් සුදු ඇඳුම් සුසුදු කරයි. බබල් රෝස සුවඳයි. පර්සියානු සුෆී කවි මගේ සුදු සුදු රැස් දහර අපේ සමාජයට එන්නේ බොහොම අඩුවෙන්. එහි නාදය, තාලය, රසය හරිම රසවත් ඒ වගේම චමත්කාරයි. අපි යනවා ඔබතුමන් අපට හෙළි කරලා දෙන මග ඔස්සේ මිහිරි මත ඇඳුණු ඒ අපූරු කවි රසය හොයාගෙන. ඔව් අජිර මේකේ කවියට කලින් මම ගීතයෙන් පටන් ගන්න. මොකද මේකේ පද රචනා කළේ මම. මේට අවුරුදු 2006 වර්ෂයේ අමරසිරි පීරිස් ශූරීන් මේ ගීතය ගායනා කළා. කරුණරත්න විජේවර්ධන ශූරීන්ගේ සංගීතයට. මේ ගීතය නිර්මාණය වෙච්ච හැටි මම කියන්නම් මේ කවියට යන්න ඉස්සෙල්ලා. ඒ කියන්න ඕන නිසා. මම එතකොට සබරගම විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා හැටියට හිටියේ. අවුරුදු 16ක විතර කලින්. මම දවසක් නිදාගෙන ඉන්නකොට මම සාමාන්‍යයෙන් රැට නිදාගෙනට මට කවි කල්පනා මතක ගීත ලියනවා. මම කරන්නේ මගේ ඇඳ ගාව තියෙන පොතකුයි පැන්සලකුයි. ලයිට් එක දාන්නේ නැහැ. මට මතක් වෙච්ච ගමන් පැන්සලයි පොත අරගත්තා ලියාගෙන යනවා. උදේට තමයි බලන්න ලිව්වේ මොකද්ද කියලා. නැත්නම් උදේට අමතක වෙනවා. එහෙම ලියපු ගීතයක් තමයි මේක. එතකොට ඒකට මේ රුබයියා කවිය. මාර්කයාම්ගේ කවියක් තමයි ගලාගෙන එන්නේ. ආකාශයෙන් පිටත පැමිණිය හිරු මඩලේ නුඹේ මුහුණ සුන්දරත්වයේ ඔබේ පරදාබාලයි සියලු උපමා ලගුම් සෙව්වේ මා ආත්මයේ ගැඹුර තුල ඔබේ ප්‍රේමය පුදුමයකයේ විශ්වයෙන් ආත්මයෙන් පිටත විය. ඉතල මේතන කියන්නේ මෙතන ඉන්නේ මේ මානව ප්‍රේමය විශේෂයෙන්ම පිරිමියෙකු සහ ගැහැණියෙකු අතර ඇතිවන ප්‍රේමණීය සම්බන්ධය. මේක ඇත්තටම වජිර මිනිස්සු කතා කරනවා ප්‍රේම දෙකක් ගැන. එකක් තමයි රාගයේ මුසු වූ ප්‍රේමය සහ රාගයෙන් තොර වූ ප්‍රේමය කියලා. හැබැයි මේ මාර්කයියා රුබයියා ලියද්දි කියනවා මේක මේ කවි පද වලට ඉතින් ගියොත් එහෙම එයා කියනවා මේ ප්‍රේමය කියන එක තුලම රාගය ගැබ්බෙලා තියෙනවා කියලා. ඒක අපේ මිනිස්සු අපේ සමාජය තුල මේ වර්තමාන සමාජය තුල අපි ඒක මේ වහන්න හදනවා. හැබැයි කවදාවත් අපේ පැරණි කවියින් පැරණි සමාජයේ මේ කියන්නේ වික්ටෝරියානු සංස්කෘතිය අපේ රටේ ඉඳි ඉස්සර අපේ කවියින් අපේ කලාකරුවන් ඒක වැහුවේ නැහැ. ඒක නිසා තමයි ඉසුරු මිනි පෙම්යෝල එතකොට සීගිරි විතුසුතුවම් මේ වගේ දේවල් වල මේ රාගය ඉස්මතු වෙන්නේ. ඒ ප්‍රේමයේ තුල රාගය තියෙනවා. ඒක තමයි මේ පර්සියානු සංගීතයේ ඉන්දියානු සංගීතයේත් ඒක තියෙනවා. ඉන්දියානු සාහිත්‍යයේත් තියෙනවා ගීතයේත්. එතකොට මැවී ඇත්තේ ඔබ ජලයෙන් හෝ පසින් හෝ නොවේ. දියෙන් හා පසින් නුබන් මේ ගමික ලෝකයෙන් බැහැර වේ. දිය කඳුලගේ සිරුර ආත්මයේ ආනන්දයෙන් මන ගනායන් ජලයයි. දුකක් නම් නොවේ මේ නුඹ සිනා කරන්නේ. කියන්නේ මම එනම් පුංචි දෙයක් කියන්නම් අධිකාර මහත්මයාගෙන් ඇහුවලු අධිකාර මහත්තයා කවදාකවත් විවාහ වුණේ නැහැ නේ. හරිනෝ මේ ඔබතුමා අවිවාහකයි. හැබැයි ඔබතුමා මේ විවාහ වුණේ නැති අය ඒක ගැන ඉතින් මට කියන්න බෑ කිව්වලු.
මේ ඔබතුමා විවාහය ගැන මොකක්ද කියන්නේ කියලා තියෙනවා. නෑ මං හිතනවා මම විවාහ වුණා නම් හොඳයි කියලා කිව්වා. ඒ කියන්නේ මේ මිනිස්සුට ඒක තමයි මේ දෙවියන් වහන්සේ නැවුවා කියලා කියන්නේ. ඒක කියන දෙවියන් වහන්සේ නම වගන ස්වභාව ධර්මයෙන් නැවුවා කියන ආදම ආයවගෙන් ආවා කියනවා. කොහොම ආවා වුණත් මේ මිනිසා සහ ගැහණිය කියලා වස්තුන් දෙකක් ලෝකේ මවලම තියෙන්නේ ස්වභාව ධර්මය හෝ දෙවියන් වහන්සේ හෝ කවුරු හරි එකිනෙකාට ඇලුම් කරන්නට. ඒක තමයි මේ කවිය තුල කියන්නේ. ඒක තමයි මේ ගීතය තුල කියන්නේ. ඒක ප්‍රේමය කියන එක සහ රාගය කියන එක ඒක සැඟ යුතු දෙයක්වත් ඒක වහං කළ යුතු දෙයක්වත් නෙමෙයි. ඒකත් අර මම කියනවා වගේ විඳිය යුතු දෙයක්. හෆීස් ඔමාර් කයියම් ජලල්දීන් අල් රුමි වගේ මහා කවියෝ දෙදුලන කවි එලි දල්වලා පර්සියානු සුෆී කවි මග එලි කළා. ඇත්තටම ලෝකෙ පුරා සාහිත්‍ය මණ්ඩපවල පර්සියාවේ සුෆී කවි සම්ප්‍රදාය අරගෙන ආවේ ඒ අදහසත් එක්ක වෙන්නට ඇති 12-14 වගේ සියවස්වල කාලය තුල. ඇත්තටම මේ මහාචාර්යතුමන් කලිනුත් කිව්වර මේ අපේ කවියට වැඩිය විදේශ කවියා හැමතිස්සෙම ශෘංගාරය සොඳුරු බව විඳින්න හැමතිස්සෙම උත්සාහ කරා කියලා. ඒට ඉතාම හොඳ නිදර්ශනයක් මේ. අපි යමු එහෙනම් 6 වෙනි කවියේ 6 වෙනි ගීතය. වනමලක් නොවේ උයනක පිපුනේ ඇයි කියන්න මට මගේ පුංචි කුමාරි එහෙම කළේ ඇයි දෙදෙනෙකු හට පොදු මලක් වෙලා නුඹ පිපුනේ ගිම්හාන කාලයේ උයන් මැතින් කඟ කලා පසිද්දී ඒ මැද පිපුනේ ඇයි කියන්න මට මගේ පුංචි කුමාරි එහෙම කළේ ඇයි මේ වස්සාන කාලයේ සිට මත් බඹරකු අට රුන්සුනු දුන්නේ ඇයි කියන්න මට මගේ පුංචි කුමාරි එහෙම කළේ ඇයි මේ වසන්ත කාලේ වනේ වනමලක් නොවේ උයනක පිපුනේ ඇයි කියන්න මට මගේ පුංචි කුමාරි එහෙම කළේ ඇයි දෙදෙනෙකු හට පොදු මලක් වෙලා නුඹ පිපුනේ මේ
ඕනෑම නිර්මාණයක් තුළින් රමණීයත්වය එම නැත්නම් සාදුත්වය අපි ආනන්දය ආයත් ප්‍රඥාව මේ හැඟුම් විසුරුවාලන්නට පුළුවන් නිර්මාණකරුවාගේ ප්‍රබලත්වය අනුව. එහෙව් ලියමන් වලට පෙම්බැඳි සහෘද හිත්වල නිදංගත කවි නාමයක් තමයි මහාචාර්ය විමල් දිසානායකයන්. එතුමන්ගේ කවියක් ඔබතුමන් අපිට අරගෙන එනවා. මේක ඇත්තටම ගීතයයි කවියයි දෙක එකටම බැඳිච්ච අවස්ථාවක්. ගීතයෙන් කියන්නේ ජීවිතය, මේ උදා ගීතය කියන කවියෙන් කියන්නේ කාව්‍ය පන්තියෙන් කියන්නේ ජීවිතයේ අවසාන කාල ජීවිතය ගැන. අලුයම කැඩපත වෙත ගොස් බාදනා කල දකින්න මේ කිසිවෙකු දැඩි දුකිනා. මා අමතා කියනා මේ වදනා කාලය හිඟ හිනැයි ලොමු කට පෙන්නා. නරකෙස් සැමතන මතුව තිබේයා ගතරට වැටලා ගොරහැනිවේයා. පහන් නිවී නෙත් ඇදිරි වැටේයා සොහොනේ ඇවිටලි හඬද ඇසේයා. බිඳක්ය ඉතිරිව ඇත්තේ දිවියන බිඳක්ය ඉතිරිව ඇත්තේ දිවියන කුමක්ද නිම කළ දේ මට කිව මැන. මරු කතර ගිනිවැල්ලේ සිටගෙන සීන මවුනොකිම දූලි වැළඳගෙන. يعني මුළු ජීවිත කාලයකම දැන් මිනිස්සු බොහෝ දේවල් කරනවානේ. අපි අර කලින් ගීතේ කතා කරපු විදිහටත් මිනිස්සු අර ගීතේ කවියේ කතා කරපු විදිහ මිනිස්සු මේ බොහෝ දේවල් කරලා තනතුරු අරගෙන හැම දෙයක්ම කරලා වස්තුව හම්බ කරලා අනිත් මිනිස්සුන්ට වල කපලා ආඩම්බරකම් පෙන්නලා අනිත් මිනිහට වැටෙනකම් බලන් සන්තෝෂ වෙලා ඔක්කොම කරලා අන්තිමට තව ටික දවසක් ගියාට පස්සේ කන්නාඩි ඉස්සර තමයි පේන්නේ මම මොනවද කළේ කියන්නේ. Tamanට කරගෙනත් නැහැ. Tamanට වස්තුව හම්බ කරගෙන ඇති. හැබැයි Taman සන්තෝෂ වෙන දෙයක් Taman වෙනුවෙන් කරගෙන නැහැ. අනිත් මිනිස්සුන්ග යමක් කරලත් නැහැ. ඒක තමයි මෙතන කියන්නේ. කියන්නේ මේ ඔක්කොම අනිත්‍යයි කියන එක. ඒක කොයි දේ කළත් අපි ලස්සනට දත් පරිස්සම් කරගන්නවා. අන්තිමට දත් ටික හැල්ලා ගිහිල්ලා අන්තිමට මොකුත් නැහැ. බත් ටික අපා ගන්නත් බෑ. මොකද දත් සෙට් එකක් නැහැ. අනුන්ගේ දත් සෙට් එක තමයි ආටිෆිෂල් එකක් තමයි දාගන්න වෙන්නේ. එතකොට කොණ්ඩේ පැහිලා සුදු වෙලා හැමතැනම ඊට පස්සේ නරකෙස් මතුවෙනවා කියන්නේ ඒකනේ අපි කියන්නේ නරකෙස් කියන්නේ මොකද? ඊළඟට ගත රැලි වැටෙනවා. හැබැයි ඉතින් අපි ගානවා දැන් විවිධ වර්ගයේ ක්‍රීම් වර්ග, ආලේප වර්ග මේක හදාගන්න ඉතින් හරියන්නේ නැහැ. ඔය කවදායි දවසක යාලේපත් පරදගෙන ගිහිල්ලා මේක එල්ලා වැටෙන්න ගන්නවා. එතකොට තමයි අර සොහොනේ ඇවිත්ලි හඳ ඇහෙන්නේ. මේ කනගාටුට කරුණ කියන්නේ දැන් මේ වසංගතයත් එක්කලා මේවා මොකුත් තෝරන්නේ නැහැ. කොයි මොහොතේ යනවද දන්නේ නැහැ. බයි එහෙම තියෙද්දි මිනිස්සු ඒක අමතක කළා තමයි අපේ සමාජයේ කටයුතු කරන්නේ. ඒකට තමයි අමරදේවිය කියන මේ ගීතය සහ මේ කවිය ඉතාමත්ම හොඳ මිනිස්සුන්ට හදවතට දැනෙන දෙයක්. හැබැයි එතෙන්දිත් වෙන්නේ අර ගීතය අපි අහනවා. ඒක තේරුමවත් අපි තේරුම් ගන්න උත්සාහ කරන්නේ. දැන් මේ ගීතේ ගත්තොත් එහෙම මේ ගීතයේ තියෙනවානේ සන්නාලියනේ කියලා පටන් ගන්නෙ උපතේ. ඊට පස්සේ එනවා විවාහය. අන්තිමේ කියනවා මරණ ඇඳුමාදී. කියන්නේ මුළු ජීවිතේ මෙහෙම යකමං. ඒක තේරුම් ගන්න උත්සාහ ගන්න. ඒකෙන් ආපහු වර කරන්නේ ශෝකමර දියෝග සින්දුව කියලා. අපි ඒක රස විඳිනවා විතරයි. මේකේ රසයක් විඳින්න දන්නේ නැහැ. ඒක නිසා තමයි වෙලා තින්නේ අපි ඒක යථාර්ථයේ තේරුම් ගත්තොත් අර මං ජීවිතේ විඳින්න කියලා කියනවනේ. හැබැයි මං ජීවිතේ විඳින්න කියන්නේ මේ අයාලේ ගිහින් විඳින්න නෙමෙයි. යථාර්ථය. ජීවිතේ යථාර්ථවාදීව විඳින්න. මේ ජීවිතේ විඳවන්න එපා. ජීවිතේ විඳලා අවසාන මොහොතේ ආපස්සට හැරිලා බලපුවාම මං හරි සන්තෝෂයි. ඉස්සරහට ආත්මයක් තිබුණත් නැතත්. අපි දන්නේ නැහැ තියෙනවද නැද්ද කියලා.
එක ආගම් වල එක එක ඒවා කියනවා දෙවියන් වහන්සේ ගාවට යනවා කියනවා. හරිය යනවා මෙහෙ යනවා කියනවා. ඒ කොහෙ ගියත් නැතත් මම මෙතෙන්ට ඇවිල්ලා පහළ බලපුවාම මම සන්තෝෂ නැහැ. අන්න ඒකයි තියෙන්නේ. ඊට පස්සේ අනිවා පස්සේ බලා ගන්න. අපිට මේ ඔබතුමන් තෝරා දෙන මේ කවිය සහ ගීතය ගත්තාම මහ විසල් අර දේවදාර ගස් කියලා කියන්නේ අපි වගේ කවි වෘක්ෂ තුනක් හමු වෙනවා. එකක් තමයි සරෝජිනී නායිදු. අනිත් කෙනා මහගමසේකර. අනිත් කෙනා මහාචාර්ය විමල් දිසානායක. මේ තුන්දෙනාම එක තැන මුණ ගැසෙන තැනක්. ඒ වගේම ගාන්ධර්ව මිහිරෙන් අමරදේවයන් මුණ ගැහෙනවා. ඉතින් අපි 7 වෙනි කවියේ 7 වෙනි ගීතයට යනවා. සන්නාලියනේ මේ හිමිදිරි උදේ සන්තෝසෙන් ඔබ ඉනැහි කාටද ඇඳුම වියන්නේ මේ පොඩි ඇඳුම වියන්නේ මාළගිරා තටු සේමරුවින් යුතු නිල්වන් ඇඳුම වියන්නේ කාටද ඇඳුම වියන්නේ මාළගිරා තටු සේමරුවින් යුතු නිල්වන් ඇඳුම වියන්නේ ඊයේ ඉපදුණු කුළුඳුල් දූටයි මේ පොඩි ඇඳුම වියන්නේ සන්නාලියනේ මේ හැන්දෑයාමේ වැඩ දමලා ලස්සන කරලා කාටද ඇඳුම වියන්නේ දිලිසෙන ඇඳුම වියන්නේ සැන්දෑහසේ රන්වන් පාටින් දිලිසෙන ඇඳුම වියන්නේ කාටද ඇඳුම වියන්නේ සැන්දේ අහසේ රන්වන් පාටින් දිලිසෙන ඇඳුම වියන්නේ ඒ කුළුඳුල් දූ දීගෙක දෙන්නයි මංගල ඇඳුම වියන්නේ
සන්නාලියනේ සන්නාලියනේ සීතල සඳ එළියේ මැලවුණු මූණෙන් වෙවුලන දැතින් කාටද සලුව වියන්නේ සීතල සලුව වියන්නේ කනකොක් තටුවේ සුදු මැලි පාටින් සීතල සලුව වියන්නේ කාටද සලුව වියන්නේ කනකොක් තටුවේ සුදු මෙලි පාටින් සීතල සලුව වියන්නේ මියගිය අයගේ මිනිය වහන්නයි සීතල සලුව වියන්නේ අද කවිදාහයට ගීදාහයක් වැඩසටහනේ කවිතෝරන්ට අපිත් එක්ක එකතු වෙලා ඉන්නේ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ උපකුලපතිතුමන් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රෝහණ පී මහලියනාරච්චි මැතිතුමන් එතුමන් එක්ක අපි කවි තෝරන ගමනේ දැන් 8 වෙනි පියවරට ඇවිත් ඉන්නේ. සාමාන්‍යයෙන් අපි අර ඔබතුමන් නිතරම කියනවා මේ නිහතමානී ගුණයෙන් උඩඟිකමින් තොරව ජීවත් වෙන එක තමයි ජීවිතේ නියමාර්ථය හොයාගෙන යන්න පුළුවන් කියලා. දැන් ආරෝපණය කරගත් අර සාටෝප ජීවිතයෙන් නික්මිලා පවතින මොහොතේ ඇත්තට ලං වෙන්න තමයි බොහෝ සාහිත්‍යකරුවන් උත්සාහ කරන්නේ අපිව යොමු කරන්නේ. අතරම මේ ලැබෙන තැන වගේම නොලැබෙන තැනත් ජීවිතයේ තියෙන බව එහෙම සාහිත්‍යවේදියෝ අපිට කියලා දෙනවා. ඉතින් මම හිතනවා මේ 8 වෙනි පියවර අපට ඒ පාඩමත් උගන්වනවා කියලා. මේකේ මේ ගීතය ඇත්තටම ගීතය ගායනා කරන්නේ නම් WD අමරදේවයන් පඬිත් WD අමරදේවයන්. මේ කවිය එන්නේ ඇත්තටම මේ ලියන්නේ මේ මහගම සේකර ආචාර්ය මහගම සේකර කවියාණන් සක්වාලහිනි පද්‍ය සංග්‍රහයෙන් මගේ පැනට ඔබ එන්න කියන පද්‍ය මාලාවෙන් තමයි මේක උපුටාගත්තේ. මේ ගීතය ගත්තොත් මේක ලස්සන ඉතිහාසයක් තියෙනවා. 1960 ගණන් වල පේරාදෙණිය වලට ගිහිල්ලා අමරදේවියෝ මේ ගීතය ගායනා කළාම ජීවිතේ ප්‍රථම සහ අවසාන වතාවට අමරදේව හුවකින් සංඝා ලැබුවේ මේ ගීතය ගායනා කළා. එදා හිටිය විද්‍යාර්ථීන්ගෙන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හුවකින් සංඝායක් ලැබුවා. ඒ හුවකින් සංඝායක් ලැබුවේ අමරදේවයන් නෙමෙයි. ඒ ගීතයේ රසය වින්දනය කරපු හැටි. කුමරියක පා සලඹ සරුණා. ඒ වගේ තමයි මේ මගේ පැලට ඔබ එන්න. මේක ඇත්තටම මේ සාමාන්‍යයෙන් අපි මහගමසේකරයන් කවියෙක් වගේම අපි දන්නවා එතුමා හොඳ දක්ෂ ගීත රචකයෙක්. ඒ වගේම එතුමා හේවුඩ් ආයතනයේ තිබු අධ්‍යක්ෂකවරයෙක්. සුදු රෝස මල් පිපෙන වසන්තයේ පැමිණි විට සුදු සිනා මල් රැගෙන සුදු ඔබ මවෙත ඔබ එන්න. උදෑසන ඉර එළිය කවුළුවෙන් ගෙට වැටෙන සිනාවෙන් තොර මසිත සිනාවෙන් පුබුදන්න අලස නිදිබර මසිත ජීවයෙන් පුරවන්න. සුදු සිනා මල් රැගෙන සුදු මවෙත ඔබ වෙන්න. කැදැල්ලක් නොමැති වන ලිහිණිය කුමෙන් නැතන අරමුණක් ගැන නොදැන අහස්කබ ඉගිල යන මගේ සිතේ එකම එක අරමුණක රඳවන්න ඔබේ සුන්දරත්වයේ මගේ පැලට ගෙනෙන්න. මේ කවි පැල කියවනකොට මට මතක් වෙන්නේ මේ ඇත්තටම මේ මාර්ටින් වික්‍රමසිංහයන්ගේ විරාගය. මොකද මේ පුද්ගලයා මට හිතෙන්නේ මේ විරාගයේ ඉන්න අරවින්ද වගේ කියලා. ඔහු අර බතියනකම් බලන් ඉන්නවා කියලා මට හිතෙනවා. තුමා බලපුවා මට ඒක මැවිලා පේනවා චිත්‍රපටියේ. දැන් අපි ඉස්සර කැරට මවා ගන්න එපා. හැබැයි ඊට පස්සේ අපිට
මේ විරාගයේ චිත්‍රපටය බලපුවාම දැන් මට මැවිලා පේනවා දැන් මේකද මේ මහගම්සේකරයන් මීට කලින් ලිව්වේ කියලා. මේ විරාගයේ කියවලා ලියපු එකක්ද කියලා තිබෙනවා මට. ඒ තරම ඒ කියන්නේ මේ පුද්ගලයා මේ උදෑසන ඉර එළියේ කවුළුවෙන් ගෙට වැටෙන සිනාවෙන් තොර මසිත. සිනාවෙන් පුබ දාන්න අලස නිදිමර මසිත ජීවයෙන් පුරවන්න සුදු සිනා මල් දගෙන සුදු මවෙත ඔබ ඉන්නේ. ජීවිතයේ එක්තරා විදිහක අර පරායිත භවකින් යුක්ත පුද්ගලයෙක් තමයි මේක ලියන්නේ. ඒක කවිය කියන්නේ. එයා කියනවා කාට හරි මේ කාන්තාවකට මම හිතන්නේ මේක ඇවිදින්න මගේ ජීවිතය මේ පුරවන්න කියලා. හැබැයි ඉතින් එයා මම හිතන්නේ මේක ටිකක් බයයි වගේ. එනවට බයයි වගේ නේද? ඒකේ මේ ගීතයකට සම්බන්ධ වෙන්නේ නැත්නම් මේ ගීතේ පිළිබඳව මම හිතන්නේ මේ බණ කතාවකුත් තියෙනවා මේකට සම්බන්ධ වෙච්ච බෞද්ධ සාහිත්‍යයේ කතාවක්. ඒක තමයි මේ ගීතයකට හදලා තියෙන්නේ. ඉතින් අන්න ඒ වගේ ඇත්තටම මේකේ අපේ සමාජයේ බොහෝ අය ඉන්නවා. ඒක ඇත්තටම වෙලා තියෙන හුඟක් වෙලාවට අපේ මේ වර්තමාන සමාජය තුළ විශේෂයෙන්ම මම දකින දෙයක් තමයි මේ වික්ටෝරියානු සංස්කෘතිය කියලා එක 1800 ගණන් වල ලංකාවට ආවට පස්සේ වික්ටෝරියා රජිනගේ එංගලන්තේ පාලනය කරන කාලේ ලංකාවේ රටක් වෙලා තිබුණේ. මේ වික්ටෝරියානු සංස්කෘතිය තුලින් මිනිස්සුන්ව කිසියම් වූ හැකිලීමකට භාජනය කළා. ඒක තමයි අපේ සමාජයේ එක්තරා ආකාරයකට අපි අද සංස්කෘතිය කියලා වැළඳගෙන ඉන්නේ අපේ සංස්කෘතියක් නෙමෙයි. අපි වැළඳගෙන ඉන්නේ අර වික්ටෝරියානු සංස්කෘතිය මගින් විකෘති කරන ලද අපේ සංස්කෘතිය. ඒ වයින් තමයි සමහරවිට මිනිස්සුන්ගේ මනස් පවා වෙනස් වෙලා තියෙන්නේ. ඉතින් ඒක කොච්චර කාලයක් ඇයි දැන් මිනිස්සු අපේ අලුත් පරම්පරාව උත්සාහ කරන එක බිඳගෙන යන්න. ඒක බිඳගෙන යනකොට අපේ වැඩිහිටි පරම්පරාව කැමති නෑ. ඒකට විවිධ දේවල් කියනවා. 1960 ගණන් වල අගභාගයේ ඕක උත්සාහ කළා ඒ කාලේ හිටපු තරුණ පරම්පරාව එක්තරා ආකාරයකට ඇඳුමෙන් පවා. ඒක කොයිතරම් දුරට සාර්ථක වුණාද කියන්න බෑ. ඊට පස්සේ ආයෙත් ඒක අනිත් පැත්තට ගියා. හොඳයි මහගමසේකර මහා කවියා කොහොමත් කොයි තැනට ආදේශ කළත් අපිට මොනිවර චින්තාවෙන් යුතු කවි මගක් තමයි හැම මොහොතකම එතුමන් තිල්න කරේ. හැම තැනම අලුත් සිතුවිල්ලකට පුංචි හිඩසක් තබා තිබෙනවා. ඉතින් ඒ දාර්ශනික කවි චින්තාවේ දැවටි ඔබතුමන් තෝරා දෙන ගීතය මම දන්න විදිහට කේඩීකේ ධනවර්ධන ප්‍රවීණ රචනා කරපු ගීතයක්. අපි එනවා 8 වෙනි කවියේ 8 වෙනි ගීතය.
ඇගේ දුවුල් සලුතිර විවර කෙරුවා මනස් සලෙලුන් උමතු දෙනුවන් රැහැන් නැත මා අභියස මැවුණු තුසිත සුරන් නැලවූ සුයාමය කුමරියක පාසලම සැලුනා නිසල ජීවන තපුවන මැද තැඟුම් ගජසෙන් යදම් බිඳ වැද කලාසිඳ කම්පනය කරවයි ලපලු තුරුවැල් කැකුළු මල් පෙති මා හඬවයි බිඳුණු තුසිත සුරන් නැලවූ සුයාමය කුමරියක පාසලම සැලුනා වසා සිටි නෙතුපියන් හැරුණා කුමර පඹසර අසපුවේ මා සමවැදී උන් දැන් විදුනා කුමරියක පාසලම සැලුනා කෝමාරිකා සිසිල ඇති බබල් රෙදි සෝදන කොටු ප්‍රෝවයිට් මගින් සුදු ඇඳුම් සුසුදු කරයි. බබල් රෝස සුවඳයි. කෙනෙක් වෙරළක් අයිනේ තනිවුණු වෙලාවක හිත ඇතුළේ තියෙන්නේ මොන වගේ හැඟීමක්ද? මම හිතන්නේ රටම රළෙන් වට වෙලා තියෙන නිසා වෙරළ අත්දැකීම කියන එක ලාංකික අපිට නම් අමුතු එකක් නොවෙයි බොහෝ වෙලාවට. රළ නැගෙන හැටි වගේම රළ බිඳෙන හැටිත් අපිට කියා දෙන ඒ වගේම ශබ්දය සහ නිශ්ශබ්දය අතර තියෙන සුන්දරත්වය අපට පහදා දෙන අලංකාර තැනක් තමයි වෙරළ පරිසරය. අපි යමු ඒ මායා දුමාරයෙන් වැහෙන්න 9 වෙනි කවියට මහාචාර්යතුමන් අපිට තෝරා දෙන. නන්දන වීරසිංහ කවියාණන් ඒ සහස් වැස්සට පද්‍ය සංග්‍රහයේ එන සැන්දෑ දුමාරය කවිපල තමයි අපි තෝරගත්තේ මේ ගීතයත් එක්කලා ගැලපෙන්නට. ඒකේ දැන් මේ ගීතය කියන්නේ දෙවලක් ගැන. වෙයි මේක කියන්නේ මේ ඔබතුමා කිව්වා වගේ මේ වෙරළස තැන නැගෙන ගල් කුළු අතර හිස්කම කුළු අතර එකක් අන්තර්ධානව නුදුරු වෙන තැනක සැවි සැන්දේ මායා දුමාරේ ගවසා විලිස්සන අයුරු. එන්නේ මේ යා දකින්නවා හවසක වෙරළ ඉඳගෙන අපේ මුහුදේ එන මේකත් එක් මේ කියන්නේ රළ බිඳෙන එකත් එක්කලා එන දුමාරයත් එක්කලා මෙයාගේ හිතට පහළ වෙනවා විවිධ සිතුවිලි. කියනවා ගුගුරා පයින් සමුදුරු ගොස නිවී ගිය බඳු මොහොතක බිඳි බිඳි විදින කෙඳුරුම් හඬකින් වැළපෙමින් කරන කන්නලව්වක තහන්නේ පාළු දෙවලෙන් නික්මී. අර බදින හඬින් එයාට හැහෙන්නේ පාළු දෙවලකින් නික්මෙන හඬක් වගේ එකක්. එතකොට ඊළඟට කියනවා
ඝන නිහැඬියාවේ මැලවෙන මේ රහසකි මාසමෙන පැරණි තිර ඇදහෙලා දුටුවෙමි අඳුරු ගව මැද කුළුණෙත් මිටි පිළිමේ යලි පැමිණි කල බෑරට හැඬුම් හඬකින් මෙන් නැංවී නෑසී යයි යලි ඇසෙන යාදිනි හඬ. එතකොට යම් සුවඳ දූපයක් පෙර නොවිදි මුසුවේනේ සැඳෑදු මාරයේ පැතිර මා වසා සනසා නිදි ගණනු වෙන්න මා දෙවලසට සලපතල මල් වෙහි. යන්නේ මෙතන මේ සුවඳ දූප නැහැ. නමුත් සැඳෑදු මාරයේ තමයි හැන්දෑවේ ගියාම තියෙන රසාත්මක ස්වභාවය රස විඳීම තමයි වෙරළේ මෝදායිනේ තියෙන මේක මේ කවියා විස්තර කරන්නේ කවියෙන් රස විඳින්නේ ඒක තමයි මෙතන ඉන්නේ. හොඳයි. ඇත්තටම මේ වෙරළයි රළ පෙළයි අපට නොකියන උද්දාමයක් ගුඩ අඳුරක් ගොළු දෙවලක් මේ සමහර වෙලාවට නෑසෙන යාදිනී මේ සියල්ලම වෙරළත් එක්ක බද්ධ වෙන බව බොහොම කරුණා බරිතව දරාගෙනයි නන්දන විරසිංහ ආදරණීය කවියා මේ කවි මතකය අවුලවන්නේ. අපි යනවා 9 වෙනි කවියේ 9 වෙනි ගීතය.
උසුම් සඳුන්දුම් සුවඳින් වැලකී ගත නැගිටාදිය සුවඳින් සැරසී දෙවියන් හා එක්විය හැක්කේ අඳුරු කුටිය තුළ දොරගුළුලාවේ ගයන ගීතිකා යදින යාතිකා දෙවියන් හට නැසේ දෙවියන් හට නැසේ පොළොව කොටන තැන පාර තනන තැන ගිනියම් අව්වේ මහවරුසාවේ දෙවියෝ වැඩ ඉන්නේ දෙවියෝ වැඩ බලන් කඩතුරා හැරදැසේ බලන් කඩතුරා හැරදැසේ බලන් කඩතුරා හැරදැසේ බලන් කඩතුරා හැරදැසේ කවිමලු උස්ස උස්සා ඒවා හැමිහිට බිමට බස්සා වේදනා පිරි අකුරු කෑලිවලින් සමාජයේම කෑ ගහන හැටි කියලා දෙන මහා විශිෂ්ට කවියෙක් පරාක්‍රම කොරිතුවක්කු. ඔහුගේ කවි අධ්‍යයනය කරනකොට මේ කියපු හැම තැනම ඔහු ඉන්නවා. අපි යමු මහාචාර්යතුමනි 10 වෙනි කවිය තෝරන්න. පරාක්‍රම කොරිතුවක්ක කවියන්ගේ අලුත් මිනිහි කවිත් පද්‍ය සංග්‍රහයන ඉර ටිකක් නවතින්න පද්‍යය තමයි අපි අරගත්තේ. ඒකේ කියලා බලපුවාම බලන්න තාත්තා තම වැඩ මම කලින් හති වැටි හේනේ තන පැදුර මත හිස තියාගෙන සිටිමි දුර බලාගෙන සිටිමි. රිදී තල වගේ පොඩි තනපතුරුරට කමිසාත දිගේ රතු මෝබියෙක් සැරසරයි. කුරුළු හොටවල් ඇරී ගීතයක් බිම වැටෙයි පොළොව සම පලාගෙන බින්දු මල් උඩ පන්නේ. කහමදේ දන් දිදී වීමට ළඟ වඩී ඉර ටිකක් නවතින්න පොඩි එකෙක් වගේ මගේ හිත කියයි. ඉර ටිකක් නවතින්න. කියන්නේ මෙතන මේ ළමයා හරි මේ තරුණයා දැන් තාත්තා මේගොල්ලෝ මේ හේනේ කියන්නේ ගොවිතැන් කරන ගොවීන් ගොවි පවුලක්. එයා තමයි මේක දකින්නේ මේ. මෙයා කියනවා මේ තාත්තා තාමත් වැඩ මට මහන්සි මම මේ සුන්දරත්වයක් විඳිනවා. හැබැයි යා කියනවා මේ ඉර ටිකක් නවතින්න. පොඩි එකක් වගේ මගේ හිතගෙන ඉර නවතින්නේ නැහැ. නමුත් පොඩි එකක් වගේ මගේ කියනවා හිතට ඉර ටිකක් නවතින්නේ ඇයි ඒ? පාරවල් කපා ඇත්තේ අඩයි. ලියුම් වල ලියා ඇත්තේ ටිකයි. ගීතයෙන් ගයා ඇත්තේ අඩයි. පොතේ තව නොකියූ පිටු ගොඩයි. ගමන තව ඉවර නෑ බෝ දුරයි. බාගෙටයි මල් පිපී තිබෙන්නේ. කල් දෙන්න ගෙට වහලි කියන්නට තව බොහෝ දේ තිබේ දැනගන්න. කියන්නේ මේ වැඩවලින් කරලා තියෙන තාම් භාගයයි. ඒ නිසා ඉර ඉක්මන් වෙන්න එපා. තව කල් ඕනේ අපිට. ඒකේ හින්දා ඉක්මනට රැ වෙන්න එපා. මේ ටික ඉවර කරගන්නකම් පොට්ටක් නවතින්න කියලා ඉරකින් ආයාචනා කරනවා. මේක හරිම සුන්දර දෙයක්. ඉතින් මේ කියන්නේ මේක මේ කවියා කියන්නේ ඉඳගෙන යලිත් වතාවක් අර මිනිහාගේ මනුෂ්‍ය අපේ ගැමි සමාජයේ තියෙන අඳෝනාව කියලා කියන්න බෑ. ගැමි සමාජයේ තියෙන ඒගොල්ලන්ගේ හදවත්වල තියෙන යාදින්න තමයි මේ කවියා මෙතෙන්දී මේ පදවලට හරවලා කියන්නේ. තාම අපේ වැඩ ඉවර නෑ. ඒ නිසා අපිට තව ටික කාලයක් දෙන්න කියලා. කොහොමද කවියට මෙන්ම ජීවිතය වෙනුවෙනුත් ඇත්ත හොයන අලුත් මිනිසුන් සොයා යන්නයි කවි 10ට ගී 10ක් වැඩසටහන අපි ඔබ වෙත රැගෙන එන්නේ.
කවියන් දල්වන එලිවලින් අලුත් වෙන තැන් හොයාගෙන අලුත් එලියක් සමාජයට දල්වන්න අපි කවි 10ක් අද තෝරන්නට එකතු වුණා. ඒ සඳහා අද දවසේ අපේ ආරාධනය පිළිගත් සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ උපකුලපතිතුමන් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රෝහණ පී මහලේනාරච්චි මැතිතුමන්ට බොහොම ගෞරවයෙන් ආයුබෝවන් කියමින් අපි සමුදෙනවා. ඒ වගේම අද සංගීතය සැපයුවේ ආනන්ද පද්මසිරි ප්‍රමුඛ කුරවී සංගීත කණ්ඩායම, ඉන්දුනාත් නන්දසිංහගේ සංගීත අධ්‍යක්ෂණය, විශාරද චතුර ගයාන් ජයන්ති සහ පුන්සඳා මෙයසි මේ දෙදෙනා තමයි අද ගී ගායනට එකතුනේ. උනුත් බොහොම ගෞරවයෙන් සිහිපත් කරමින් අදට කවි 10ට ගී 10ක් නිමා කරන්නට අවසර. ගමේ කෝපි කඩේ දෙන්නා දෙපැත්තේ තාම දින්නේ ගැටව කතා බහට කඩේලි පත්තේ රංචු ගහින්නේ ගමේ රටේ අහේනියයි ළමයිනේ ඔය පුරසාරම් වැඩකට නෑ ළමයිනේ ගමේ කෝපි කඩේ දෙන්නා දෙපැත්තේ තාම දින්නේ ගැටව කතා බහට කඩේලි පත්තේ රංචු ගහින්නේ අපේ කාලේ අස්වැත්තු කුඹුරුලියදි පාලු වෙලා තලකුරහන් අල දෙල් කොස් එහෙන් පිටින් පාලු වෙලා අම්මා අප්පා මුක මුකවත් කන්න බොන්න දුන් පලියට ලැජ්ජ නැත කාලේ කන්න ගැටවරයිලි කඩ පිල්යට ගමේ කෝපි කඩේ දෙන්න දෙපැත්තේ දාන් අදින්නේ ගැටව කතා බහට කඩේලි පත්තේ රංචු ගහින්නේ තියෙති කම්මැලි කම මොකද බොලව් මගේ පපුවත් පත්තු වෙනවා අර ඉපනලි ආය බලා වයස ගියත් මගේ අතපය බලාපල්ලා යකඩ වගේ අපි වවලයි අපි කෑවේ උත්තම රජ කොල්ලෝ වගේ ගමේ කෝපි කඩේ දෙන්න දෙපැත්තේ දාන් අදින්නේ ගැටව කතා බහට කඩේලි පත්තේ රංචු ගහින්නේ අපේ කාලේ අස්වැත්තු කුඹුරුලියදි පාලු වෙලා තලකුරහන් අල දෙල් කොස් එහෙම් පිටින් පාලු වෙලා අම්මා අප්පා මුක මුකවත් කන්න බොන්න දුන් පලියට ලැජ්ජ නැත කාලේ කන්න ගැටවරයිනි කඩ පිල්යට ගමේ කෝපි කඩේ දෙන්න දෙපැත්තේ දාන් අදින්නේ ගැටව කතා බහට කඩේලි පත්තේ රංචු ගහින්නේ පය හත්තිය තියෙති කම්මැලි කම් මොකද බොලව් මගේ පපුවත් පත්තු වෙනවා අර ඉපනලි ආය බලා වයස ගියත් මගේ අතපය බලාපල්ලා යකඩ වගේ අපි වවලයි අපි කෑවේ උත්තම රජ කොල්ලෝ වගේ ගමේ කෝපි කඩේ දෙන්න දෙපැත්තේ දාන් අදින්නේ ගැටව කතා බහට කඩේලි පත්තේ රංචු ගහින්නේ ගමේ රටේ අහේනියයි ළමයිනේ ඔය පුරසාරම් වැඩකට නෑ ළමයිනේ ගමේ කෝපි කඩේ දෙන්න දෙපැත්තේ දාන් අදින්නේ ගැටව කතා බහට කඩේලි